අපි දන්නවා මේ වන විට ලංකාව තුල කොවිඩ් වසංගත තත්ත්වය දිනපතා ශීඝ්‍රයෙන් බිහිසුණු තත්ත්වයක් දක්වා ගමන් කරමින් තිබෙනවා. මේ අපි 2020 මාර්තු මාසයේ අපේ රටේ ආරම්භක අවස්ථාව කියලා බැලුවොත් 2021 මැයි මාසයේ වෙනකොට එම තත්ත්වයේ බිහිසුණු විනාශකාරී නැග්මක් ශීඝ්‍ර වර්ධනයක් දක්වා දැන් ගමන් කරමින් තිබෙනවා. විශේෂයෙන් ගත්තොත් පහුගිය දින කිහිපේ දත්ත බැලුවොත් අතරම ගත්තොත් මේ දත්ත පැරණි දත්ත කෙසේ වුවත් ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ තිබෙන දත්ත පසුගිය දින 3ේදී ආසන්න වශයෙන් කොවිඩ් රෝගීන් 7192ක් හඳුනාගෙන තිබෙනවා. ඒ කියන්නේ පහුගිය දින 10 තුල හඳුනාගත්තු අයගෙන් 38කට වඩා වැඩි ප්‍රතිශතයක් හඳුනාගෙන තිබෙන්නේ පහුගිය දින 2-3 තුල. උදාහරණයකට ගත්තොත් ඊයේ දිනේ 2624ක්, පෙරේදා දිනේ 2672ක්, ඊට පෙර දිනේ 1896ක් ආදී විශාල ප්‍රමාණයක් රෝගීන් වාර්තා වෙන්න පටන් අරගෙන තිබෙනවා. ඒ වගේම මරණ ගත්තොත් ඊයේ දිනේ 26ක්, පෙරේදා දිනේ 15ක්, ඊට පෙර දිනේ 22ක්, ආසන්න වශයෙන් මේ දින 3 ඇතුළත වාර්තාවලට අනුව 63 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් තිබෙනවා. සැබවින්ම ගත්තොත් ඝාතනය වී තිබෙනවා. ඒ ඊටමත් බරපතල තත්ත්වයක්. ඒ වගේම අපි දැක්ක සමහර පුරෝකථන කරන ආයතනයන් මේ පිළිබඳ ඉතාමත් භයානක අන්තයකට තල්ලු විය හැකි කියන පුරෝකථනයක් දෙමින් තිබෙනවා. මිය යන ගාන දෛනික වාර්තා වෙන ප්‍රමාණය වැඩි විය හැකි බවත්, රෝගයේ වැළඳෙන කණ්ඩායම දෛනික වාර්තා වෙන ප්‍රමාණය වැඩි විය හැකි බවත්, විශාල අනතුරු වැංගවීම ජාත්‍යන්තර මට්ටමින් අද කරුණු ඉදිරිපත් වෙමින් තිබෙනවා ශ්‍රී ලංකාව ගැන. ඒ රෝගයේ ව්‍යාප්තිය පමණක් නොවේ. විශේෂයෙන් ගත්තොත් එම රෝගයේ මැඩ පැවැත්වීම සඳහා විශේෂයෙන්ම අපේ සෞඛ්‍ය යාන්ත්‍රණය අද සැලකිය යුතු ප්‍රමාණයකින් අඩපණ වී තිබෙනවා. උදාහරණයක් ලෙස ගත්තොත් අපේ මූලික ප්‍රතිකාර ක්‍රමයේ බවට තාමත් පත් වී තිබෙන්නේ රෝගයේ වැළඳුණු අය රෝහල් කරාගෙන යාම. හැබැයි දැන් සිදු වී තිබෙන්නේ කුමක්ද? දිස්ත්‍රික්ක ගණනාවක 100කට වඩා වැඩි රෝගීන් ප්‍රමාණයක් රෝහලක ඇඳක් හොයාගන්න බැරි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. දේශපාලකයන් හැටියට අපිට බොහෝ අය මේ මොහොත වෙනකොට කතා කරමින් තිබෙනවා. අපේ අම්මාට වැළඳී තිබෙනවා, අපේ සීයාට වැළඳී තිබෙනවා. ඔවුන් ඉතාමත් වෙනත් රෝග වලින් පීඩා විඳින අය. ඒ නිසා ජීවිතය අනතුරක් තිබෙනවා. කෙසේ හෝ හැඳක් හොයලා දෙන්න බැරිද කියලා ඉල්ලීම් දක්වා මේක වර්ධනය වී තිබෙනවා. අපි හොයලා බලපුවහම රාජ්‍යයේ රෝහල් පද්ධතිය අතරමැදිව ගොඩනගන ලද රෝහල් පද්ධතියේ මුළු ඇඳම් ප්‍රමාණය පිරලා තිබෙනවා. රෝගීන් විශාල ප්‍රමාණයක් නිවෙස්වල කර කියාගත නොහැකි තත්ත්වයකට පත් වී තිබෙනවා. ඒ වගේම සෞඛ්‍ය කාර්ය මණ්ඩල ගත්තොත් ඔබ දකිනවා මේ දවස්වල මෙවැනි තත්ත්වයක් ඇතුලේ සෞඛ්‍ය සේවක සේවිකාව තමන්ගේ වගකීම පූර්ණ ලෙස ඉටු කිරීම සඳහා උත්සාහයක් දරමින් තිබීදී පවා ඔවුන්ට අවශ්‍ය වන පහසුකම්, ඔවුන්ට අවශ්‍ය වන ආරක්ෂක ඇඳුම් කට්ටල, ඔවුන්ට අවශ්‍ය වන යටිතල පහසුකම් කිසිවක් වර්ධනය කර දීමට අසමත් වීම හේතු කොටගෙන සමහර ස්ථානවල මා දැක්ක ඊ වාර්තා කළ තිබෙන රෝහල් ගණනාවක උද්ඝෝෂණ ව්‍යාපාර දියත් වී තිබෙනවා. මෙම කොවිඩ් වසංගත මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය වෙන පහසුකම් තමන්ට ලබා දෙන්න කියලා. ඒවා මා දැක්කා දිගින් දිගටම අපේ PHI මහතුරු, මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුරු තමන්ට තිබෙන දුක් ගැනවිල්ල මෙම රෝගය මැඩ පැවැත්වීම සඳහා සමාජීය වශයෙන් විශාල කාර්යභාරයක් කරනවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු. හැබැයි ඒ සඳහා තමන්ට අවශ්‍ය වෙන පහසුකම්, තමන්ට අවශ්‍ය වෙන අනිකුත් යටිතල පහසුකම් කිසිවක් ලබා දෙන්න අසමත් වීම හේතු කොටගෙන සමහර දිස්ත්‍රික්කවල මා දැක්ක ප්‍රකාශ කරලා තිබුණා අකුරට වැඩ කිරීමේ දින ආරම්භ කරන්න උන් සූදානම් බව. එයින් කියන්නේ කුමක්ද? මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල මේ වැඩ පැවැත්වීම සඳහා වෙහෙසෙන කණ්ඩායම් විශාල හෙම්බත් වීමට ලක් වී තිබෙනවා. ඒ වගේම හමුදාව ඔබ ඔවුන්ගෙන් අහලා බැලුවොත් ඔවුන්ට දෙන ආහාර වේල පවා ඒ තාමත් ලාභහාලකි ආහාරයට ගැනීමට නොහැකි පන්නේ ආහාර වේලක් ලබා දෙනවා කියන අඳුනාවක් තිබෙනවා.
ඒ නිසා මේට මුහුණ දෙන කාර්ය මණ්ඩලය විශාල හෙම්බත් වීමට ලක් වී තිබෙනවා. ඒ වගේම ආයතනයන් පිරිලා කඩා වැටීමකට ලක් වී තිබෙනවා. ඒ වගේම මහජනය තුළ සැකය අවිශ්වාසය වර්ධනය වෙලා තිබෙනවා. පොදු මහජනතාව තුළ විශාල නොසන්සුන්තාවයක් නිර්මාණය වෙමින් තිබෙනවා. එයින් කියන්නේ කුමක්ද? මේ කොවිඩ් වසංගත තත්ත්වයේ හේතු කොටගෙන විශාල ජීවිත හානි, රෝගයේ වෙළඳීම්, රෝගයේ පැතිරවීම, අදාළ ආයතන පද්ධති කඩාවැටීම්, ගොඩනගා තිබෙන යාන්ත්‍රණ අසමත් වීම ආදී විශාල ගැටලු ප්‍රමාණයකට අද මුහුණ දී තිබෙනවා. ඒ නිසා මෙම තත්ත්වය වහාම මැඩ පැවැත්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට අසමත් වුණොත් සමූහ මිනිස් ඝාතනය සිදුවිය හැකි තත්ත්වයක් දක්වා මේ තත්ත්වය වර්ධනය වීම ඉඩ කඩ නිර්මාණය වී තිබෙනවා. මේ කිසිවක් මේ වෛරසයේ ස්වභාවික තත්ත්වය නොවේ. මේ බොහෝ කරුණු මේ සඳහා මූලික වශයෙන් වගකිය යුතු ජනාධිපතිවරයා, ආණ්ඩුව, සානුගත පරිපාලන ශේෂ්ත්‍ර විසින් කරන ලද නොසලකා හැරීම්, අත්හැරීම්, වැරදි තීන්දුව මේ තත්ත්වයට හේතු සාධක වී තිබෙනවා. විශේෂම ජනාධිපතිවරයා. ඔහු උඩඟු, මෝඩ, අපරිණත නායකයෙක් හැටියට මේ ප්‍රශ්න දෙක කටයුතු කරමින් තිබෙනවා. ඔහුගේ හැසිරීම කිසියෙකුට අහුම්කම් නොදෙන හිතුවක්කාරී, තක්කඩි ප්‍රවේශයක් බවට වර්ධනය වී තිබෙනවා. ඒ නිසා මොකද සිදු වී තිබෙන්නේ? අද මේ තත්ත්වයට ගත යුතු පිළියම් පිළිබඳව ඊට වගකිය යුතු සෞඛ්‍ය අංශ, වගකිය යුතු විශේෂඥවරු ජනාධිපතිවරයා ඉදිරියේ විවෘත සාකච්ඡාවකට නොගින් තිබෙනවා. විවෘත කරුණු ඉදිරිපත් නොකරමින් තිබෙනවා. ඉදිරිපත් කිරීම යෝග්‍ය නැහැ. ඉදිරිපත් කිරීම වෙනස් ප්‍රශ්නයක් ඇති වේවි කියන බියජනක තත්ත්වයකට පත් වී තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ මෙම හිතුවක්කාරී හැසිරීම අද අපේ රටේ මිනිස් ජීවිත බිලිගනිමින් තිබෙනවා. රටම විශාල අනාරක්ෂිත භාවයකට පත් කොට තිබෙනවා. අපි නැවතත් කියන්නේ මෙම තත්ත්වය ඕපපාතික නිර්මාණය වුවක් නොවේ. මෙම කොවිඩ් වසංගතය අපේ රට වෛරසය ඇතුළු වූ මොහොතේ සිට ඇතිවීමට පෙරත් අපි කරුණු ඉදිරිපත් කරා. අපි දූපතක් වන බැවින් මෙය අපේ රට ඇතුළු වීම වළක්වා ගැනීම සඳහා ඕනෑවටත් වඩා වැඩි ඉඩ ප්‍රස්ථාපයට තිබෙන බව. හැබැයි මොනතරම් අත්හැරීම් කරලා තිබෙනවද? මොනතරම් අසමත්කම් පෙන්වා තිබෙනවද? මොනතරම් වැරදි තීන්දුව වලට එළඹිලා තිබෙනවද කියලා ඔබ බලන්න. මේ තත්ත්වය වර්ධනය වගේ ප්‍රතිඵල. විශේෂයෙන්ම ඔබ දන්නු මෙම වෛරස් තත්ත්වය සඳහා ප්‍රධාන වශයෙන් දේශපාලන නායකත්වය දෙන කවුද? දැන්ට අපේ ආයතන ව්‍යුහය අනුව ජනාධිපතිවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශ භාර අමාත්‍යවරයා, ඒ වගේම ඖෂධ පිළිබඳ භාර අමාත්‍යවරයා, දේශීය වෛද්‍ය පිළිබඳව අමාත්‍යවරයා. මේක තමයි මෙම වෛරසය මැඩ පැවැත්වීම සඳහා සෞඛ්‍ය ශේෂ්ත්‍රයට දෙන්න ලබන නායකත්වය. ඒක ලබා දුන්නේ කමර නායකත්වයද? සෞඛ්‍ය අමාත්‍යවරිය පවිත්‍රා වන්‍යාරච්චි. එතුමිය සෞඛ්‍ය අමාත්‍යවරය හැටියට මේ වගකීමෙන් ඉටු කරාද? විටක අර කුණ්ඩලකේසි වරම්ද මොනවද අරගෙන මුට්ටි ගිහිලා ගඟට දානවා. විටක පැණි බොනවා. මොකද මේ විකාරය? ඖෂධ භාර අමාත්‍යවරයා සුදර්ශන පැණියක් බදාගෙන කාලිමෙණියන්ගේ දේවවරම් කියලා විකාර රූප රංගනයන්ගේ යෙදුණු. අපි මේ ඔක්කොම බලාගෙන හිටියා නේද? මෙවැනි ව්‍යසන තත්වයක් ඇතුලේ එවැනි ගැටුම්කාරී ප්‍රවේශයකට යාම සුදුසු නැති බව අපි කල්පනා කරා. සමහර දේවල් අපි උපේක්ෂාවෙන් හිතුව බලාගෙන හිටියේ. හැබැයි අවසන් ප්‍රතිඵලය කුමක්ද? දේශීය වෛද්‍ය භාර අමාත්‍යවරයා අර කාලියම්ම බදාගෙන පැණියක් බදාගෙන පාර්ලිමේන්තුවට ගෙනියනවා, ඇමතිරු ගාවට ගෙනියනවා, පරීක්ෂණ ආයතන වලට ගෙනියනවා. මොන විකාරයක්ද කරේ මේ රටට? මේක මේ අපරිණත දේශපාලකයන්ගේ දඩමිමක් බවට මේ අපේ මව්බිම්පත් කර අපේ පුරවැසියන්පත් කරා. වග කියන්න ඕන නාලිකත් එහෙමයි. සමහර පෞද්ගලික නාලිකාවක්
මේ කාලි බෙහෙත කාලි පැණිය ධම්මික පැණිය ප්‍රධාන ප්‍රවර්ධනයේ නියමුව බවට පත් වුණා. ඒක පෞද්ගලික නාලිකාව. අද ඒ නාලිකාව එක තැනකවත් කියනවද? නියමිත පරීක්ෂණ පටිපාටියේ ඒ නිෂ්පාදනය කරන්න එපා කියලා දැන් නියෝග ලබා දී තිබෙනවා. ඒ මේ කොරෝනා වලට කිසිසේත්ම බෙහෙතක් නොවන බව, අඩුම තරමේ ආහාර පානයක්වත් නොවන බව ප්‍රකාශ කොට තිබෙනවා. දැන් කොහේ නාලිකාව අඩුම තරමේ ජනතාවගෙන් සමාවිල්ලනවද? මොකද්ද මේ කරන්නේ? පෞද්ගලික නාලිකාව නම් බිස්නස් වලට කියමු. ආණ්ඩුවේ නාලිකාව. IT නාලිකාව. කොහොමද ඇසුරුනේ? කොහොමද ඇසුරුනේ? අර රාවණා පැණිය ගෙනල්ලා. ඒ රාවණා බෙදාගෙනල්ලා IT නාලිකාව වස්සට. පැණි බෙදන්න පටන් ගත්ත IT නාලිකාව. අද මාධ්‍ය ආයතන ඇතුලේ විශාලම කොරෝනා අපකුරා වුණේ IT නාලිකාව. දැන් ඒ සභාපතිවරයා ඇවිල්ලා කියන්නේ සමාවෙන්න අපි වැරදි පස්සේ හඹාගෙන ගියා කියලා. ඔබ හිතනවද මෙවැනි දේශපාලන නායකත්වයකට අපේ රට මෙන්න පස්සේ විසඳන්න පුළුවන්? වගකීම් විරහිත නාඩගම්කාරයෝ පන්නේ දේශපාලන හැසිරීමක් තමයි ජනාධිපතිවරයා ඇතුළු මේ දේශපාලන කණ්ඩායම මේ ව්‍යසනය හමුවේ පෙන්වන්නේ. ඒ නිසා පළමු ප්‍රශ්නය මේ දේශපාලන කණ්ඩායම අසමත් මේ ප්‍රශ්නේ. දෙක මේ සඳහා ගොඩනගන ලද යාන්ත්‍රණය අසමත් වී තිබෙනවා. ඔබ දන්නවා මා කවුරුවත් පුද්ගලික වර්ණනා කිරීමක් හෝ පුද්ගලික පහත හෙලීමක් නොවේ. නමුත් අපි දන්නවා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්තුමා අනිල් ජාසිංහ මැතිතුමා ඕ දීර්ඝ කාලයක් එම තනතුරේ හිබෙව්වා. මුල් අවධියේදී මෙම කොරෝනා වසංගතය මැඩ පැවැත්වීම සඳහා විශාල කාර්යභාරයක් කරා. ඔහු පිළිබඳ විශාල ප්‍රසාදයක් සහ ඇගීමක් පොදු ජනතාව තුළ තිබුණා. ඒ වගේම වසංගත රෝග ප්‍රදානී පබා පලිවඩන මහත්මිය ඒ පිළිබඳ විශේෂඥවරිය මේ මැඩ පැවැත්වීම සඳහා විශාල කාර්යභාරයක් කරා. ඒ වගේම MRI ආයතනයේ ජයරුවන් බණ්ඩාර මෙතුමා ඔවුන් මුල් අවධියේදී මේ සඳහා විශාල කාර්යභාරයක් කරා. අද කොවුන් ඔබ හිතන්න ලෝකේ කොතනකද මෙවැනි ව්‍යසන තත්ත්වයක් වර්ධනය වෙමින් තිබියදී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විශ්‍රාමය යවන්නේ? ලෝකේ කොතනකද වෛරස් රෝග පිළිබඳව අදාළ ප්‍රධානී එතුමිය ගෙදර යවන්නේ? මොන ලෝකයකද යම් කාර්යභාරයක් කරපු MRI ආයතන වැඩ බලන අධ්‍යක්ෂවරයා කණින් ඇදලා දොට්ට දාන්නේ? මොකද මේ කරන්නේ? ඔබ හිතන්න අපේ රට රාජ්‍ය රෙගුලාසි තිබෙනවා. ඒක රෙගුලාසි වල මොකද තියෙන්නේ? මේ රජයේ නිලධාරීන්ට බොහෝ අයට කැබිනට් මණ්ඩල අනුමැතියකින් සේවා දිගුවක් ලබා දෙන්න පුළුවන්. ඇයි එවැනි ව්‍යවස්ථා ප්‍රතිපාදන අපේ පරිපාලන සේවයේ තිබෙන්නේ? පරිපාලන විවිධ තිබෙන්නේ. එවැනි අවස්ථා තිබෙන්නේ මෙන්න මෙවැනි අවස්ථාවලට ප්‍රයෝජන ගන්න. එහෙම නැත්නම් අනුරසේන නායකලා දීර්ඝ කර ඉන්න නෙවෙයි. පෞගේ කාලේ. නා ප්‍රයෝජන ගත්තේ එහෙම. වසංගත තත්ත්වයක් තිබෙනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රධානියා විශ්‍රාම යාමට නියමිත වෙමින් තිබෙනවා. හැබැයි වසංගතය ආවර වෙලා නැහැ. ඔවුන් සතු පරිපාලන හැකියාවක් තිබෙනවා. රෝගේ මැඩ පැවැත්වීම සඳහා නිපුණතාවයක් තිබෙනවා. එහෙනම් කල යුත්තේ කුමක්ද? ඌට සේවා දිගුවක් ලබා දෙන්න. හැබැයි එහෙම කරේ නේ. පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා කරලා නේ. මොකද මේ විකඩම? පබා පලියඩන මහත්මිය මම දැක්ක විදේශ ස්ථානාපතිවරයෙක් කරන්න යෝජනා කරනවා. මොකද්ද මේ කරන විකඩම? ඇයි? මා කියන්නේ ආපු අධ්‍යක්ෂ ජනරාල් තුමිය හෝ ආපු ප්‍රධානී පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. අපි කාටත් ඒ ශේස්ත්‍රයේ පිළිබඳ කාලයක් එක්රස් කරගන්න අධ්‍යක්ීම් වැදගත්. ඒ නිසා මේ වගේ මහත්තුරු මේ ව්‍යසනය අවසන් වන තෙක්වත් ඒ පුටුවල තියාගත යුතු තිබුණා. එහෙම ඇසිරීමක් පින්නුවේ නේ. එහෙට අදලා දානවා මෙහෙට අදලා දානවා මොකද සිද්ධ වුනේ? අද මුළු යාන්ත්‍රණයම බිඳ වැටුණා. අපි මීට පෙරත් කියලා තියෙනවා. මේ ප්‍රශ්නේ ත්‍රස්තවාදී ප්‍රශ්නයක් නෙවෙයි. ඒක ගෝඨාභය රාජපක්ෂ මහත්මයාම කිව්වා. ඔව් කිව්වනේ මේක ත්‍රස්තවාදී ප්‍රශ්නයක් නෑ විසඳනවා. මේක සෞඛ්‍ය ප්‍රශ්නයක් කිව්වා. හැබැයි ඔහුගේ ප්‍රවේශය බවට පත් වුණේ මොකද්ද? ප්‍රවේශය බවට පත් වුණේ මේක සෞඛ්‍ය ප්‍රශ්නයක්. ඒ සඳහා අදාළ විශේෂඥයන් ප්‍රදානින් කොටගත් ඔවුන්ගේ උපදෙස් සහ ඔවුන්ගේ මෙහෙවීම වැදගත් කොටගත් ප්‍රවේශයක් වූ අනුගමනය කළ යුතු තිබුණා. හැබැයි ඔහු ප්‍රශ්න තේරුම් ගත්තට මේක ත්‍රස්තවාදී ප්‍රශ්නයක් නොවන බව ඔහුගේ ප්‍රවේශය වුණේ මේක ත්‍රස්තවාදී ප්‍රශ්නයක් ලෙස. ඒ නිසා මෙම යාන්ත්‍රණේ
ප්‍රමුඛතම කාර්යභාරය ඉටු කළ යුතු තිබුණේ මේ රටේ සෞඛ්‍ය අංශ ප්‍රධානී. මොකද කරේ? සෞඛ්‍ය අංශ ප්‍රධානීන් වෙනුවට වෙන අය මෙම යාන්ත්‍රණයේ ප්‍රධානී බවට පත් කරා. අද මොකද වෙලා තිබෙන්නේ? ඒ යාන්ත්‍රණයම බිඳ වැට්ටි තිබෙනවා. ඒ බිඳ වැට්ටීම කොච්චරද කියනවනම් මෙවැනි ව්‍යසනයකදී වැදගත්ම කාර්යය තමයි රජයක් විසින් ලබා දෙනු ලබන තොරතුරු දත්ත පිළිබඳව පොදු ජනතාවගේ ගොඩනැගෙන විශ්වාසය. ඒක වැදගත් මේ ප්‍රශ්නයකදී. මාධ්‍යවේදීන් හැටියට ඔබ මේ රටේ පුරවැසියන් කිසිවෙක් අද මේ ආණ්ඩුව විසින් ලබා දෙන දත්ත තොරතුරු විශ්වාස කරනවා. යාන්ත්‍රණය බිඳ වැටලා තිබෙන්නේ. අද මේ යාන්ත්‍රණය විසින් ලබා දෙනු ලබන නිර්ණායක අනුගමනය කරනවාද? එක ඒවා කියන්නේ. සෞඛ්‍ය අමාත්‍යතුම එක වෙලාවක් කියනවා. කොරෝනා අමාත්‍යතුම තව වෙලාවක් කියනවා. ඖෂධ අමාත්‍යතුමා තව වෙලාවක් කියනවා. දේශීය අමාත්‍යතුමා තව වෙලාවක් කියනවා. හමුදාපතිතුමා තව එකක් කියනවා. වසංගත තන්ත්‍ර ප්‍රධානතුමා තව එකක් කියනවා. සෞඛ්‍ය ජනරාල්තුමා තව එකක් කියනවා. මොකද මේ විකාරය? ඔබ හිතනවා සමාජයක් ඒකමතියකට ගෙන එක වැදගත් මෙවැනි ප්‍රශ්නයකදී. එක තැනකට සමාජයක් ගේන්නවා. එක තැනකට සමාජයක් ගේන්න නම් මොකද විය යුතු වන්නේ? එක හඬින් එක ප්‍රකාශයක් ප්‍රබල ලෙස ජනතාවට ගෙන ආ යුතු තිබෙනවා. එහෙම යාන්ත්‍රණයක් තිබෙනවද? නැහැ. මේ සමහර අය කියන්නේ එදිනදා දත්ත වාර්තා කරන කාලගුණ වාර්තාව වගේ කියන උදේට ඊයේ මෙච්චරක් මරුණා කියලා. ඔක් කියන්නේ ආයතනයක් වුණා. මේක සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා මුළුමනින්ම මේ කොරෝනා මැඩ පැවැත්වීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ගොඩනගා තිබෙන සංවිධාන යාන්ත්‍රණය මුළුමනින්ම සාර්ථක බවට පත් වී තිබෙනවා.